තරුණිම පළමුවෙන්ම කියන්න ඕන මම බලශේත්‍ර පාඩමේ කුරුත්ත ශේත්‍ර කියන කොටස සාකච්ඡා කළ එක පන්තියක හැර අනිත් ළමයින්ට ඒකේ පාඩමේ ගැටලු ටික හදන්න අවශ්‍ය ටියුට් එක සකස් කරලා තියෙන්නේ. ඒ ටියුට් එක ඔබගේ දෙමාපියන් කවුරු ඇවිල්ලා ඒ ටියුට් එක අරගෙන යන්න. ඊට අමතරව අපි දොනිය පාඩමේ රචනා ටියුට් එක සකස් කරලා තියෙනවා. ඒකත් අරගෙන යන්න. ඊළඟ කාරණේ තමයි මම පාඩම කරනකොට පාඩමේ පළවෙනි දේ තමයි ගැටලු හදනකොට ඕගොල්ලන්ට ගැටලුව දුන්නට පස්සේ ඕගොල්ලේ ගැටලුව හදලා ඊට පස්සේ නිවැරදි කිරීම බලන්න. එහෙම නැතුව ගැටලුවත් බලලා නිවැරදි කිරීමත් බලලා ඊට පස්සේ කිසිවක් නොකර සිටීමෙන් ඕගොල්ලන්ට මේ වැඩපිළිවෙලින් අයත්තර විශේෂ ප්‍රයෝජනයක් නැහැ. මේ තියෙන්නේ මම ගැටලුව දුන්නට පස්සේ ඒ ටික කාලය අරගෙන ඕගොල්ලෝ ඒක කරලා ඊට පස්සේ ඒ අදාළ ගැටලුවේ පිළිතුර නිවැරදිදයි බලන එක. එහෙම නැත්නම් ඒ ගැටලුවේ තියෙනවන යම්කිසි තමන් හැදු ක්‍රමේ වරදක් ඒක හඳුනගන්න එක ඒක නිවැරදි කරගන්න. ඊළඟට මම නෝට් එක දීලා තියෙනවා. නෝට් එක ෆොටෝ කොපි කරගන්න එකේ නම් කිසිම වාසියක් නැහැ. තමන් මේක සටහන් තබා ගන්නවා නම් ලොකු ප්‍රයෝජනයක් තමන්ට එනවා. ඉතින් ඒ නිසා දැන් කාලයක් තියෙන නිසා ඒක ෆොටෝ කොපි කරගන්නේ නැතුව ඒ පාඩම අදාළ නෝට් එක තමන් ලියා ගන්න. මොකද භෞතික විද්‍යාව කියන්නේ පාඩම් කරන විෂයක් නෙමෙයි. භෞතික විද්‍යාව තියෙන්නේ වැඩ කරන්න. ඒ වැඩ කරන්න ඕන එකේ පාඩම් කරන්න ගියාම ඔයගොල්ලන්ට හිතෙනවා දැන් තේරෙනවා දැන් මතකයි එහෙම කියලා හිතුණාට විභාගෙට ගියාම ඔයගොල්ලන්ට ඒවා මතකේ නැති වෙනවා. මේ කාලය තව මම හිතන්නේ මාසයක් දෙකක් යාවි මේ තත්ත්වේ නිවැරදි වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න ඕන මේ කරන වැඩපිළිවෙලින්. එහෙම නැතුව මේකෙදී පොඩි කාලයක් යොදාගෙන නෝට් එකයි ඊළඟට ගැටලු දෙනේවයි ඊළඟට අපි ගැටලුව හදනේවයි මේ ඔක්කොම ටික කරගත්තොත් ඒකෙන් ඕගොල්ලන්ට සැලකිය යුතු වාසියක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා කම්මැලි නැතුව ඕන තරම් කාලය තියෙනවා. ඉස්කෝලේ යන කාලයයි ටියුෂන් යන කාලයයි මේ සේරම තියෙනවා. ඕන වෙලාවක පාඩම අරගෙන ඕගොල්ලන්ට ඒ පිළිබඳව අධ්‍යයනය දෙන්න පුළුවන්. මේ සියල්ලම අරගෙන තමන්ට ගත හැකි උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද මට දිගටම මේ විදිහට නොමිලේම මේක කරන්න බැරි වෙයි. නමුත් පුළුවන් කාලයක් මම මේක නොමිලේ කරගෙන යනවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද මාසයක් දෙකක් වුණොත් ගැටලුවක් නැහැ මට කරන්න පුළුවන්. හැබැයි මාස 6-7ක් කරේ මේ කියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි දැනට මේ වැඩ පිළිවෙල මේ විදිහට කරගෙන යමු. පළවෙනි දේ තමයි අර බලශේත්‍රවල ටියුට් එක ගන්න, දොනිය ටියුට් එක ගන්න, ඒවයි ගැටලු හදන්න, ඒවට අදාළ උත්තර ටික මම සටහන් කරලා දෙන්නම්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ වැඩ පිළිවෙල කරගෙන යන්න. ඒ වුණාම ලොකු භාගයක් වෙන්නේ. නමුත් ඕගොල්ලන්ට සිදුවන හානිය වැඩි කරගන්න පුළුවන්. මම කියන මේ ක්‍රියාමාර්ග තුල නැතුව වෙනත් ක්‍රියාමාර්ග තුල සරල ක්‍රියාමාර්ග තුල තමන්ගේ ලේසිය බලන ක්‍රියාමාර්ග තුල ගියොත් ඕගොල්ලන්ට ලැබෙන ප්‍රමාණය බොහෝ අඩු වෙයි. මම පළමුවෙන්ම ගැටලුව දුන්නම ඕගොල්ලන්ට තියෙන්නේ ඒ ගැටලුව ගත්තම විසඳන්න ටික කාලයක් දෙනවා. ඊට පස්සේ ඒ කාලය අරගෙන ඒ ගැටලුව විසඳන්න ඊට පස්සේ නිවැරදිද කියලා බලන්න. තාපේ කොටසේ උෂ්ණත්ව මිතියේ ගැටලු අපිට හදන්න තියෙන්නේ. ඉස්සල්ලාම තියෙනවා 50 සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයක් ෆැරන්හයිට් වලින් ප්‍රකාශ කරන්න කියලා.
50යි සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් දක්වන්න. ෆැරන්හයිට් සමානයි 5.9යි ඊට ධන 32 කෙනෙක්. මේක සුදු කළාම 5.9 වැඩි කිරීම 50 ධන 32. මේකත් තියෙන්නේ 90.32යි 122යි ෆැරන්හයිට් කෙනෙක්. ඊළඟ ගැටලුව सेंटीग्रेड 50 फ़ारेनहाइट 50 उष्णत्वය सेंटीग्रेड වලින් ප්‍රකාශ කරන්න කියලා. सेंटीग्रेड फ़ारेनहाइट 50 කියලා උෂ්ණත්වය सेंटीग्रेड වලින් දක්වන්න. हीट समानයි F32 වැඩි කිරීම 9.5 F කියන්නේ 50 32 වැඩි කිරීම 9.5 මෙතන එන 18 වැඩි කිරීම 9.5 කියන්නේ 9 2යි 10යි සෙන්ටිග්‍රේඩ්. ඊළඟ ප්‍රශ්නේ එන්නේ सेंटीग्रेड හා फ़ारेनहाइट වලින් මැන්න විට එකම අගය පෙන්වන උෂ්ණත්වය සොයන්න. सेंटीग्रेड හා फ़ारेनहाइट වලින් මැන්නම එකම අගය පෙන්වන උෂ්ණත්වය සොයන්න කියලා. මේ ඕනම සූත්‍රයකින් පොළවා ගන්නට. මේක x නම් 9යි x ධන 32 වෙනවා. 32 ඍණ 32 සමානයි 9යි x ඍණ x කියන්නේ. 4යි x සමානයි මේකේ ඍණ 32යි. x සමානයි එතකොට ඍණ 32 වැඩි කිරීම 4න් 5යි කියන්නේ. x සමානයි ඍණ 40යි වෙනවා. සෙන්ටිග්‍රේඩ් පරිමාණයෙන් මැන්නම ඍණ 40යි सेंटीग्रेड වෙනකොට फ़ारेनहाइट පරිමාණයෙන් වෙනකොට ඍණ 40යි फ़ारेनहाइट වෙන්නේ. ඊළඟට सेंटीग्रेड 30 උෂ්ණත්වයේ කෙල්වින් වලින් නිවැරදිව ප්‍රකාශ කරන්න. सेंटीग्रेड 30 උෂ්ණත්වය කෙල්වින් වලින් නිවැරදිව ප්‍රකාශ කරන්න. केल्विन T समानයි सेंटीग्रेड 30 ධන 273.15 273.15 කෙල්වින් කියන එකේ 480යි කෙල්වින් යන උෂ්ණත්වය सेंटीग्रेड වලින් නිවැරදිව ප්‍රකාශ කරන්න. 480යි කෙල්වින් යන උෂ්ණත්වය सेंटीग्रेड වලින් නිවැරදිව ප්‍රකාශ කරන්න. මේකේ කෙල්වින් T කියන්නේ 480යි සමානයි θ c ධන 273.15 θ c එනවා 206.5 ජලයේ හිමාංකයේදී රසදිය කඳක දිග 2 සෙන්ටිමීටර් තාපාංකයේදී දිග
22 සෙන්ටිමීටර්. රසදිය කඳේ දිග 10 සෙන්ටිමීටර් වන උෂ්ණත්වය සොයන්න. ඊළඟට θ c සමානයි Lθ වෙන L නෝට් බෙදීම LC වෙන L නෝට් වැඩි කිරීම C එකේ එක. අපිට දීලා තියෙනවා මේක 10යි කියලා. 10 ඍණ 2 බෙදීම 22 ඍණ 2 වැඩි කිරීම C එකේ එක. මේකේ අපිට එනවා 40යි සෙන්ටිග්‍රේඩ් කියන එක. ඊළඟ ප්‍රශ්නේ ජලයේ ත්‍රිකලක්ෂයේදී වායුවක පීඩනය 750යි රසදිය සෙන්ටිමීටර වේ. නොදන්නා උෂ්ණත්වයේදී 770යි රසදිය සෙන්ටිමීටර. නොදන්නා උෂ්ණත්වයේ කෙල්වින් වලින් සොයන්න කියන එක. එතකොට අපි දත්තම කෙල්වින් T සමානයි PT බෙදීම PTR වැඩි කිරීම 273.16 කියන එක. PT දීලා තියෙනවා 770යි කියන එක. ඊළඟට PTRI දීලා තියෙනවා 750යි කියන එක. වැඩි කරනවා 273.16. මේක සුළු කළාම එනාගේ තමයි අපි ෆැරන්හයිට් කෙල්වින් වලින් උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍ය උෂ්ණත්වයේදී වායුවක පීඩනය ශූන්‍ය වෙනවා. උෂ්ණත්වමිතික පරිමාණයක් ගොඩනැගීමේදී ජලයේ හිමාංකයේ ඍණ 10 ලෙසත් තාපාංකයේ 80 ලෙසත් යොදන ලදී. උෂ්ණත්වමිතික පරිමාණයක් ගොඩනැගීමේදී ජලයේ හිමාංකය ඍණ 10 ලෙසත් තාපාංකය 80 ලෙසත් යොදන ලදී. මෙම පරිමාණය 30 ලෙස දක්වන උෂ්ණත්වයට අනුරූප सेंटीग्रेड परिमाणे उष्णत्वे कुमद्द මේ විදිහේ උෂ්ණත්වමිතික පරිමාණය මෙහා බිඳුව ලෙස දක්වන එක මේ පරිමාණය 10 ලෙස දක්වලා තියෙනවා. මෙහා 100 ලෙස දක්වන එක මේ පරිමාණය 80 ලෙස දක්වලා තියෙනවා. මේ පරිමාණය 30 ලෙස දක්වනකොට මෙතන අගේ කොච්චරද කියන එක අහන්නේ. එතකොට අපි කරන්න ඕන දේ තමයි මේ උස බෙදීම මෙන්න මේ උස ඊට බෙදීම 100 සමාන වෙන්න ඕන. මේ දුර කියන්නේ 30න් ඍණ 10ක් අඩු වුණාම 40යි. 80න් ඍණ 10ක් අඩු වුණාම 90. ඊට සමානයි 40 වැඩි කිරීම 100 බෙදීම 90 කියන එක. මේ කැපිලා ගියාම 400 බෙදීම 9 කියන එක 44.4 කියන එක. උෂ්ණත්වමානය ක්‍රමාංකනයේදී ජලයේ හිමාංකයේ ලෙස ඍණ 1 යොදන අතර 99 උෂ්ණත්වය තාපාංකයේ ලෙස සලකුණු කරලාදී මෙම උෂ්ණත්වය 60 ලෙස දක්වන විට
නිවැරදි උෂ්ණත්වය කියන එක. මේක කියන්නේ මේක ඍණ 1යි උෂ්ණත්වයේ මෙතන කියන්නේ උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරනවා කියන්නේ මොකද්ද? අපි බිඳුවයි සිහි තබාගෙන එතන ජලයේ හිමාංකයේ තබාගෙන අපි සෙන්ටිග්‍රේඩ් බිඳුව ලකුණු කරනවා. ජලයේ හිමාංකයේ තිබුණේ ඉඩේකේ නම් එතකොට අපි බිඳුව ලකුණු කරන එක වැරදි. ඊළඟට ජලයේ තාපාංකයේ තියාගෙන 100 ලකුණු කරනවා. ජලයේ තාපාංකයේ තිබුණේ 99 නම් 100 ලකුණු කරපු එක වැරදි. එතකොට මෙතන ඍණ 1යි තියාගෙන මෙතනදී බිඳුව ලකුණු කරනවා. මේක වැරදි. මෙතන 99 තියාගෙන මෙතන 100 ලකුණු කරනවා. මේක වැරදි. මේ උෂ්ණත්වමානයේ 60 ලෙස දක්වන උෂ්ණත්වයට අනුරූප නිවැරදි සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය අහන්නේ. මේකේ කියනවා 60 බෙදීම 100 සමානයි කියලා. θ ඍණ 1 කියන්නේ θ ධන 1 බෙදීම 99 ඍණ 1 කියන්නේ ඍණ 1. 99 ඍණ 1 කියන්නේ 100 කියන එක. මේ දෙක කැපුණාම θ සමාන වෙනවා 59. θ සමාන වෙනවා 59ට. ඊළඟින් කියනවා ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානය ජලයේ හිමාංකයේදී ප්‍රතිරෝධය 10 ඕම් ලෙසත් ජලයේ තාපාංකයේදී ප්‍රතිරෝධය 15 ඕම් ලෙසත් පෙන්නයි. ප්‍රතිරෝධය 12 ඕම් ලෙස පෙන්වන උෂ්ණත්වය කුමක්ද? θ c සමානයි r θ ඍණ r නෝට් බෙදීම r c ඍණ r නෝට් වැඩි කිරීම cn. r θ දීලා තියෙනවා 12යි කියලා. r නෝට් දීලා තියෙනවා 10යි කියලා. r c දීලා තියෙනවා 15යි කියලා. ඍණ 10 වැඩි කිරීම අපට cn. මෙතන දෙක බෙදීම 5 වැඩි කිරීම 100 කියන්නේ අතර 20යි 40යි සෙන්ටිග්‍රේඩ් අංශකකේ. ඊළඟට අපිට කියන්නේ රසදිය උෂ්ණත්වමානයක් රසදිය වල ප්‍රසාරණතාව වීදුරු වල ප්‍රසාරණතාව මෙන් 5 ගුණයක්. මධ්‍යසාර ප්‍රසාරණත වීදුරු ප්‍රසාරණතාව මෙන් 15 ගුණයක්. සර්ව සම තත්වයටදී රසදිය උෂ්ණත්වමානයේ සංවේදීතාව බෙදීම මධ්‍යසාර උෂ්ණත්වමානයේ සංවේදීතාව කියන අනුපාතයේ කේනික. මේකේදී අපිට සාමාන්‍යයෙන් අද උගන්වන කොටසක් පොත්දා ගන්න වෙනවා. ගැමා දුෂ්ට සමානයි දුෂ්ට ප්‍රසාරණයේ බෙදීම මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කියන එක. දැන් මේකේ එනවා දුෂ්ට ප්‍රසාරණතාව කියන්නේ සත්‍ය ප්‍රසාරණතාවයෙන් අඩු කරන්න ඕන වීදුරු වල ප්‍රසාරණතාව. රසදිය කන්ද ඉහළ යන උස වැඩි කළාම හරස්කඩ වර්ග බලයෙන් දුෂ්ට ප්‍රසාරණතාව එනවා. මුල් පරිමාව වෙනවා.
වැඩි කිරීම උෂ්ණත්ව වෙනස තියෙනවා අපිට කියනවා සෙන්ටිග්‍රේඩ් එකක් කියලා ගන්න. එතකොට දැන් මේකේ සර්ව සමතත්වයන්දී ඒ කියන එක එකම අගයක්. 4යි ගැමා බෙදීම A සමානයි H බෙදීම V0. H බෙදීම T ලැබෙනවා. මේකේ ඉන්නෝනේ 4යි ගැමා සමාන වෙනවා 4යි ගැමා වැඩි කිරීම A බෙදීම ඒ කියන්නේ V0 බෙදීම A සමානයි H බෙදීම T කියන එක. සම්මේධිතාව H බෙදීම T. ස්වන්තයේ T වලින් වැඩි කළාම H උසකට රසදිය කන්දේ යනවා නම් H බෙදීම T. ඊළඟේ ඉන්නේ 15යි ගැමාලින් ගැමා සමානයි H dash A බෙදීම V0 T. 14යි ගැමා බෙදීම ගැමා වැඩි කිරීම V0 බෙදීම A සමානයි H dash බෙදීම T කියන්නේ. මේ දෙක බෙදන්න මේක කියන්නේ මේක බෙදුවා වෙන්නේ dash මෙතන H බෙදීම theta බෙදීම H dash බෙදීම theta සමානයි අපට එන්නේ V0 A කැපිලා යනවා 4යි ගැමා බෙදීම 14යි ගැමා K 7න් දෙකක් වෙනවා. රසදිය උත්සප්තමානයක සම්මේධීතාව සෙන්ටිමීටරයට මිලිමීටර එකක්. සෙන්ටිග්‍රේඩ් අංශකයට මිලිමීටර එකක් වේ. රසදිය උත්සප්තමානයක සම්මේධීතාව සෙන්ටිග්‍රේඩ් අංශකයට මිලිමීටර එකක් වේ. මුල් පරිමාව දෙගුණ කොට හරස්කඩ වර්ගඵලයේ 3න් එකකට අඩු කළ විට කඳේ දිග දෙගුණයක් කළ විට සම්මේධීතාව කුමක්ද අහනවා. කඳේ දිග වෙනස් කළාට සම්මේධීතාව වෙනස් වෙන්නේ නැහැ. මුල් පරිමාව වෙනස් කළාම සම්මේධීතාව වෙනස් වෙනවා. පළවෙනි එකේ කියන්නේ මේකෙදී යම සමාන වෙනවා දෘශ්‍ය ප්‍රසාරතාව කියන්නේ H කියන්නේ 1යි A බෙදීම V0 වැඩි කිරීම සෙන්ටිග්‍රේඩ් එකකට වෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී H කියලා ගන්නමු හරස්කඩ වර්ගඵලය අපිට කියනවා 3න් එකකට අඩු කරනවා ඊළඟට මුල් පරිමාව දෙගුණ කරනවා. A බෙදීම 3ක් වෙනවා. මුල් පරිමාව දෙගුණ කරනවා. වැඩි කිරීම 1. මේකෙන් අපිට එන්නේ මේ දෙක සමාන කළාම V0 කැපිලා යනවා. අපට එන්නේ H සමානයි 2න් 3යි ගත්තම 6යි කියන H සමානයි 6ක් කියන මිලිමීටර සෙන්ටිග්‍රේඩ් අංශකයට. මේ දෙක සමාන කළාම සෙන්ටිග්‍රේඩ් අංශකයට මිලිමීටර 6ක්. එතකොට මේකේදී හරස්කඩ වර්ගඵලය භාගයක් කළා මුල් පරිමාව දෙගුණ කළා නම් මෙතෙන්දී වෙනස් වෙන්නේ නැහැ සම්මේධීතාව. ඒතර අපි නිතරම සම්මේධීතාව වැඩි කරනවා නම් මුල් පරිමාව නියතව තියෙනවා කියලා කියනවා. මුල් පරිමාව දෙගුණ කළාම සම්මේධීතාව දෙගුණ කරනකොට දෙගුණ වේ කිව්වොත් ඒක වැරදි. ඒක වැරදි. මුල් පරිමාව ඊළඟට හැබැයි හරස්කඩ වර්ගඵලය භාගයක් කළොත් එතන සම්මේධීතාව කියන එක මුල් පරිමාව නියතව තියාගෙන හරස්කඩ වර්ගඵලය භාගයක් කළාම සම්මේධීතාව දෙගුණ වෙනවා. මුල් හරස්කඩ වර්ගඵලය නියතව තියාගෙන මුල් පරිමාව දෙගුණ කළත් සම්මේධීතාව දෙගුණ වෙනවා. හැබැයි නිර්වද්‍යතාවයේ විතර බලපානවා. මුල් පරිමාව වෙනස් කරාම ශීඝ්‍රයෙන් වෙනස් කරන උත්සප්ත බැලීමේදී දෝෂය වැඩි වෙනවා. ඒ වගේම ගත්තම
මෙතනදී ද්‍රව්‍යයෙන් තාපයේ අවශෝෂණය නිසා ඇතිවන දෝෂයත් වැඩි වෙනවා. ඒ නිසා ගත්තම මුල් පරිමාව වැඩි කිරීමෙන් සංවේදීතාව වැඩි කරන්න යන්නේ විතරක් නිවැරදි එකක් නෙවෙයි. මුල් පරිමාව කුඩාගේක තියාගෙන හරස්කඩ වර්ගඵලය කේශිකේ හරස්කඩ වර්ගඵලය වැඩි කළාම සංවේදීතාව වැඩි කිරීමෙන් උඩට නිර්වත්තාවක් වැඩි වෙනවා. රසදිය උත්සත්තමානයක සංවේදීතාව සෙන්ටිග්‍රේඩ් අංශකයට මිලිමීටර් 1ක් වේ. මුල් පරිමාව 4 ගුණයක් කොට කේශිකේ අරය දෙගුණ කළ විට සංවේදීතාව කුමක්ද? රසදිය උත්සත්තමානයක සංවේදීතාව සෙන්ටිග්‍රේඩ් අංශකයට මිලිමීටර් 1යි. මුල් පරිමාව 4 ගුණයක් කරනවා. කේශිකේ අරය දෙගුණයක් කරනවා. සංවේදීතාව කොහොමද කියලා අහනවා. යම සමානයි h a කියන එක දාන්නට phi r වර්ග බෙදීම g නෝට් වැඩි කිරීම θ කියන යම සමානයි h කියන්නේ 1යි. phi r වර්ග v නෝට් θ කියන්නේ 1යි කියලා ගත්තා. ඊළඟට අපි ගත්තම ගමන් සමානයි h phi 2r වර්ග r බෙදීම 2 වර්ග බෙදීම මෙතනින් කියනවා මේක දෙගුණ කරනවා කියලා තියෙනවා. එතකොට 2r වර්ග බෙදීම v නෝට් කියන එක 4 ගුණයක් කරනවා. θ කියන එක 1යි. එතකොට මේකේ h සමානයි phi 4r වර්ග බෙදීම 4i v නෝට් වෙනවා. එතකොට මේක 4 කැපිලා ගියාම මේ පදයයි සමාන නිසා h සමානයි 1යි මිලිමීටර් වෙනවා. ඒ කියන්නේ මුල් පරිමාව වැඩි කරයි කියලාම සංවේදීතාව වැඩි වෙනවා කියලා ස්ථිරවම කියන්න බැහැ කියන එක. ඊළඟට අපිට තියෙන්නේ තාපජ ප්‍රසාරණය කියන එක. පදාර්ථ පවතිනවා ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනක. අපි ඝන අවස්ථාවේ අංශු ගත්තම මේවා කම්පණය වෙන්න කිසියම් ඉඩක් ගන්නවා. මේ විදිහට කම්පණය වෙනවා අහමුලෙස විවිධ දිශා ඔස්සේ. එතකොට යම් පරමාණුවක් ගත්තම යම් අණුවක් ගත්තම නැත්නම් යම් පරමාණුවක් ගත්තම අහමුලෙස කම්පණය වෙනවා. ඒ කම්පණය වෙන්න නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ගන්න ඕන සෑම දිශාවකින්. අහමුලෙස විවිධ දිශා ඔස්සේ කම්පණය වෙන නිසා විවිධ දිශා ඔස්සේ වන ඉඩ ප්‍රමාණය ගන්නවා. ඊළඟට උත්සප්තයේ වැඩි වෙනකොට වෙන්නේ මේ සෑම අණු පරමාණුවක්ම අහමු කම්පන වේගය වැඩි වෙනවා. අහමු කම්පන වේගය වැඩි වෙනකොට වෙන්නේ හැම පරමාණුවක්ම නිදහසේ කම්පණය වීමට ගන්න ඉඩ ප්‍රමාණය සෑම දිශාවකින්ම වැඩි කර ගන්නවා. සෑම දිශාවකින් වැඩි කළාම වෙන්නේ මුල් සම්පූර්ණ පරිමාව වැඩි වෙනවා. මෙන්න මේකට කියනවා තාපජ ප්‍රසාරණය කියලා. ඒ වගේම ගත්තම උෂ්ණත්වය අඩු කරනකොට වෙන්නේ අහමු කම්පන වේග අඩු වෙනවා. අහමු කම්පන වේග අඩු වෙනකොට සෑම අණු පරමාණුවක්ම සෑම දිශාවකින්ම ගන්න ඉඩ ප්‍රමාණය අඩු කරගන්නවා. එතකොට ගත්තම ඒකේ පරිමාව කියන එක අඩු වෙනවා. පරිමාව අඩු වෙන එකට දැන් අඩු වීමයි වැඩි වීමයි දෙකම අපි කියන්නේ තාපජ ප්‍රසාරණය කියන එක. තාපජ ප්‍රසාරණය කියන එක. හැබැයි ද්‍රව අවස්ථාවේ අනුගත්තම අතර ආකර්ෂණ බල දුර්වලයි. ආකර්ෂණ බල දුර්වල නිසා ඒවා එකිනෙකට බැඳිලා තියෙනවා. නමුත් ඒවා ගත්තම නිශ්චිත හැඩයක් නෑ. නිශ්චිත හැඩයක් නෑ. හැබැයි නිශ්චිත පරිමාවක් අයත් කරගන්න. ද්‍රවයක් හැම විටම දෙල්ලද උෂ්ණත්වයකදී නියත පරිමාවක් අයත් කරගන්නවා. හැබැයි හැඩයක් පවතින්නේ. වායු අවස්ථාවේ අංශු අතර
ආකර්ෂණ බල දුර්වලයි නැත්නම් නොසලකිය හැකි තරම් උඩයි. ඒ නිසා නිශ්චිත පරිමාවක් කියන එක ඒකට පවතින්නේ. වායු වර්තාව නිතරම ඒ අඩංගු වාජනීය පරිමාව. වාජනීය කොතරම් විශාල වුණත් වායුවක පරිමාව වෙන්නේ ඒ අඩංගු වාජනීය පරිමාව කියන එක. මේ නිසා අපි ප්‍රසාරණය වර්ගීකරණය කරන කොටස් තුනකට. එකක් අපි කියනවා ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. ඝන වල ප්‍රසාරණය. අනිත් එක අපි ගන්නවා ද්‍රව වල ප්‍රසාරණය. අනිත් එක අපි ගන්නේ වායු වල ප්‍රසාරණය කියන්නේ. ඝන වල ප්‍රසාරණය ගත්තම අපි ගත්තම කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි රේඛීය ප්‍රසාරණය. රේඛීය ප්‍රසාරණය. අනිත් එක තමයි පෘෂ්ඨීය ප්‍රසාරණය. අනිත් එක පරිමාණ ප්‍රසාරණය. අපි ඕනම වස්තුවක් ගත්තම ඒ වස්තුව තුල කිසියම් ලක්ෂ දෙකක් ගත්තොත් ඒ ලක්ෂ දෙක අතර උෂ්ණත්වය වෙනස් වෙනකොට සිදුවන දිගෙහි වෙනස් වීම තමයි අපි රේඛීය ප්‍රසාරණය කියන්නේ. අපේ අවශ්‍යතාව මත ඒක තීරණය කරන්නේ. අපට අවශ්‍ය වෙන්න පුළුවන් රේඛීය ප්‍රසාරණය, අපට අවශ්‍ය වෙන්න පුළුවන් පෘෂ්ඨීය ප්‍රසාරණය, අපට අවශ්‍ය වෙනවා පරිමාණ ප්‍රසාරණය. අපි ගත්තා මේ ආකාරයට θ1 සංවේදී L1 දිග දණ්ඩක් ගත්තම θ2 සංවේදී දිග L2 උඩාන රේඛීය ප්‍රසාරණය කියන එක හඳුනාගෙන තියෙනවා මූදික වැඩි වෙනකොට වැඩි වෙනවා කියන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොටත් වැඩි වෙනවා. රේඛීය ප්‍රසාරණය සමානුපාතික වෙනවා මූදික දෙගුණ කළොත් ප්‍රසාරණය දෙගුණ වෙනවා. මූදික 3 ගුණයක් කළොත් ප්‍රසාරණය 3 ගුණයක් වෙනවා. ඊළඟට රේඛීය ප්‍රසාරණය සමානුපාතික වෙනවා උෂ්ණත්ව වෙනසට. θ2 රින θ1 වලට. උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි කළොත් යම් ප්‍රසාරණයක් වෙනවා නම් උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 2කින් වැඩි කළාම ඒ වගේ දෙගුණයක ප්‍රසාරණයක් වෙනවා. දැන් මේකේ L2 රින L1 සමානුපාතිකයි L1 වැඩි කිරීම θ2 රින θ1 වලට. අපි L2 රින L1 සමානයි කියලා ගන්නවා alpha L1 θ2 රින θ1 කියලා. L1 එහා පැත්තට ගෙනිච්චොත් අපට එනවා L1 ධන alpha L1 θ2 රින θ1 කියන්නේ. L2 සමානයි L1 වරක් 1 ධන alpha θ2 රින θ1. alpha කියන්නේ ද්‍රව්‍ය රේඛීය ප්‍රසාරතාව. නැත්නම් මෙහෙම ලියතේ delta L සමානයි L alpha L1 alpha delta θ කියන උෂ්ණත්වය වැඩි වීමටත් මේක වළංගුයි උෂ්ණත්වය අඩු වීමටත් මේක වළංගුයි. ඒ අනුව අපිට ගත්තේ මේ උඩම සමීකරණයක් භාවිතා කරතේ. එහෙම නැත්නම් අපිට ගත්තේ alpha සමානයි L2 රින L1 බෙදීම L1 වරක් θ2 රින θ1 කියනවා. ද්‍රව්‍යයේ සාධන ලද මේකේ alpha වලට කියනවා ද්‍රව්‍ය රේඛීය ප්‍රසාරතාව කියලා. රේඛීය ප්‍රසාරතාව කියන්නේ L1 එකක් කළොත් θ2 රින θ1 එකක් කළොත් සිදුවන ප්‍රසාරණය තමයි රේඛීය ප්‍රසාරතාව කියන්නේ. ද්‍රව්‍යයෙන් සාධන ලද වස්තුවක ඒකක දිගකට ඒකක උෂ්ණත්ව වෙනසකට යම් ලක්ෂ දෙකක් අතර දිග වැඩි වීම තමයි රේඛීය ප්‍රසාරතාව කියන්නේ. ඒකකයෙන් සෙන්ටිග්‍රේඩ් අංශකයට එනවා, ඊළඟට කෙල්විනයට එනවා, ෆැරන්හයිට් අංශකයට එනවා. මේ දෙකෙන් ගත්තම සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි වීමයි කෙල්වින් එකකින් වෙනස් වීමයි සමානයි. ඒ නිසා මේ දෙකෙන් එකම අගේ එනවා.
හැබැයි ෆැරන්හයිට් අංශකයට ගත්තම ඊට වඩා අඩු වගයක් එන්නේ. මොකද සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි වෙනවට වඩා ෆැරන්හයිට් 1කින් වැඩි වෙනවා කියන්නේ අඩු ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ නිසා ප්‍රසාරණයක් අඩු වෙනවා. ඊළඟට අපි පීකී ප්‍රසාරතාව ගත්තම මේකෙදී අපි වස්තුවක හැඩය මතන දාපවතින්නේ. දැන් මේක ඝන වස්තුවක් වෙන්න පුළුවන්. මේ වගේ වෘත්තාකාර මුද්දක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ආකාරයට ස්පින් එකක් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ හැඩයක වස්තුවක් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ සර්කිලයක් වෙන්නත් පුළුවන්. ඊළඟට මේ වගේ පරතරයක් වෙන්නත් පුළුවන්. මේ ඕනම දිගක් එල් වෙනවා නම් මේකේ ප්‍රසාරණය කියන එක ගත්තම එක සමානයි. වස්තුව කුහර වුණත් ඝන වුණත් උෂ්ණත්වය වැඩි වෙනකොට යම් ලක්ෂ දෙකක් අතර තියෙන පරතරය කියන එක උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට අඩු වෙනවා. ඒක කුහර වුණත් සම්පූර්ණ වස්තුවම ඒ ද්‍රව්‍යයෙන් සෑදී ඇතයි සලකලා තමයි අපි ප්‍රසාරණය ගන්නෙ. ඊළඟට අපි ගන්නවා පෘෂ්ඨීය ප්‍රසාරණය කියන එක. උෂ්ණත්වය වෙනස් වෙනකොට වස්තුවක අපිව පරිමාව තමයි වැඩි වෙන්නේ. දිග වැඩි වෙනවා. එහෙමනම් පෘෂ්ඨීය වර්ගඵලයක් වැඩි වෙන්න ඕනේ. අපි මේකට කියනවා වස්තුවක පෘෂ්ඨීය ප්‍රසාරණතාව කියලා. පෘෂ්ඨීය ප්‍රසාරණය කියලා. අපි ගත්තොත් මේ විදිහට අපිට ලියන්න පුළුවන් A2 සමානයි A1 වරක් 1 ධන බීටා තීටා කියලා. තීටා කියන්නේ තීටා 2 රින තීටා 1. පතු උෂ්ණත්වයෙන් පෙර උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. බීටා කියන්නේ ගත්තම A2 රින A1 බෙදීම A1 වරක් තීටා 2 රින තීටා 1. නැත්නම් ඩෙල්ටා E සමානයි A1 බීටා ඩෙල්ටා තීටා. උෂ්ණත්වය වැඩි වීමටත් මේක වළංගුයි අඩු වීමටත් වළංගුයි. උෂ්ණත්වය වැඩි වෙනකොට මේක පතු උෂ්ණත්වයේ ඉන්න පෙර උෂ්ණත්වයේ කියන එක ධනාංකයක් ගන්නවා. උෂ්ණත්වය අඩු වෙනකොට පතු උෂ්ණත්වයේ ඉන්න පෙර උෂ්ණත්වය ඍණාංකයක් ගන්නවා. එතකොට ඍණාංකයක් කියලා කියන්නේ මෙතෙන්දී ඩෙල්ටා A විඩයි කියන්නේ අඩු වෙනවා කියන එක. දැන් මේ වගේ වස්තුවක් ගත්තා මේ ආකාරයේ මේක A1 කියලා ගන්නවා. තීටා 2 උෂ්ණත්වය අපි A2 කියලා ගන්නවා. මේක තීටා 1 මේක තීටා 2. දැන් මේ පාදයේ A1 කියලා ගත්තොත් මෙතන A2 වෙනවා. මේ පාදයේ B1 කියලා ගත්තොත් මෙතන B2 වෙනවා. අපිට ඕනෑම දිශාවකින් දැන් මේක කුහර වුණත් මේකේ ගත්තම කම්බිරාමුවක් වුණත් ඇටියක් වුණත් එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙන්නේ. කම්බිරාමුවක් වුණත් ඇටියක් වුණත් එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙන්නේ. මේ දිගට යොදත හැකි A2 සමානයි A1 වරා 1 ධන ඇල්ෆා තීටා කියලා. ඊට කියන්නේ තීටා 2 රින තීටා. B2 සමානයි B1 වරා 1 ධන ඇල්ෆා තීටා කියලා ගන්නවා. මේ දෙක ගුණ කළාම A2 B2 සමානයි A1 B1 වරා 1 ධන ඇල්ෆා තීටා වල වර්ගය කියන්නේ. මේ කියන්නේ කැපිටල් A2. මේ කියන්නේ කැපිටල් A1. මේක ගත්තාම 1 ධන 2 ඇල්ෆා තීටා ධන ඇල්ෆා වර්ගය තීටා වර්ගය කියලා ගන්නවා. ඇල්ෆා කියන්නේ සාමාන්‍ය 10 ඍණ 5 වගේ බලයක් එන්නේ. එතකොට ඇල්ෆා වර්ගයේ 10 ඍණ 10 බලයක් එනවා. දශම ස්ථාන 5කට ඇවිල්ලා 10කට යන්නේ නෑ අපි. ඒ නිසා මේක අපි කියනවා ඇල්ෆා ඉතාලුදායි එක නිසා ඇල්ෆා වර්ගය ආසන්න සමානයි බීටුව වෙනවා කියලා. එතකොට අපිට එන්නේ A2 සමානයි A1 වරක් 1 ධන බීටා තීටා කියන එක. 1 ධන 2 ඇල්ෆා තීටා කියන එක. A2 සමානයි A1 වරක් 1 ධන 2
එක දන බීට ටීටත් එක සංසන්දනය කළාම මේකින් එනවා බීට සමානයි 2 ඇල්ෆා කියන එක. පුෂ්ඨීය ප්‍රසාරණතාව රේඛීය ප්‍රසාරණතාව වගේ අපට එනවා 3 ගුණයක් 2 ගුණයක් කියලා. රේඛීය ප්‍රසාරණතාව වගේ 2 ගුණයක් කියන එක එන්නේ. ඊළඟට පරිමාව කියන එක. වස්තුවක් ගත්තම මේ ආකාරයට මේක θ1 පරිමාව v1 මේක θ2 පරිමාව v2 අපිට ලියන්න ඇති v2 සමානයි v1 හරහා එක දන ගැමා θ කියලා. v2 සමානයි එතකොට θ කියන්නේ θ2 ඍණ θ1 නැත්නම් ඩෙල්ටා v සමානයි v1 ගැමා ඩෙල්ටා θ කියලා ගත්තේ සත්‍ය වැඩි විභාග වලට දෙකට බලාපොරොත්තු. ඊළඟට අපිට එනවා ගැමා සමානයි v2 ඍණ v1 බෙදීම v1 θ කියන එක θ2 ඍණ θ1 කියන එක. මේකත් අපිට පුළුවන් ඕනම දිශාවක් ඔස්සේ මේක a1 නම් මේක a2 මේක b1 නම් මේක b2 මේක c1 නම් මේ පාදයේ දිග e2. දැන් මේ විදිහට ආදේශ කළොත් අපිට ලියන්න e2 සමානයි a1 වරා එක දල ඇල්ෆා θ. b2 සමානයි b1 වරා එක දල ඇල්ෆා θ. c2 සමානයි c1 වරා එක දල ඇල්ෆා θ. මේ දෙක ගුණ කළාම a2 b2 c2 සමානයි a1 b1 c1 වරා එක දල ඇල්ෆා θ වල සම්පූර්ණ වර්ගය ගන්න. මේ කියන්නේ v2 මේ කියන්නේ v1 එක දල 3යි ඇල්ෆා θ දල 3යි ඇල්ෆා වර්ගයේ θ වර්ගය දල ඇල්ෆා ගණය θ ගණය කියන එකේ මේක ප්‍රසාරණය කළා. අපි ඇල්ෆා හිතාපු ගායි එක නිසා ඇල්ෆා වර්ගය සමානයි බිඳුවයි කියලා ගන්නවා. ඇල්ෆා ගණය සමානයි බිඳුවයි කියලා ගන්නවා. එතකොට අපිට එන්නේ v2 සමානයි v1 වරා එක දන 3යි ඇල්ෆා θ කියන්නේ. එතකොට v2 සමානයි v1 වරා එක දන 3යි ඇල්ෆා θ කියන්නේ. v2 සමානයි v1 වරා එක දන ගැමා θ කියන්නේ. මේකෙන් එනවා ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා. පුෂ්ඨීය ප්‍රසාරතාව රේඛීය ප්‍රසාරතාව වගේ දෙගුණයක් පරිමාණ ප්‍රසාරතාව තුන් ගුණයක් කියන එක මේකෙන් කියන්නේ. අපි ගත්තම ද්‍රවවල ප්‍රසාරණය. ද්‍රවවල ද්‍රවයක් ගත්තම නිශ්චිත හැඩයක් නේ. ඒ නිසා දිගක් හෝ වර්ගඵලයක් සලකන්න බෑ. හැබැයි ද්‍රවයක් හැම විටම තෙල් අද උත්සත්වයකදී නිශ්චිත පරිමාවක් ගන්න. ඒ නිසා පරිමාණ ප්‍රසාරණයේ සියලු සමීකරණ භාවිතා කරන්න පුළුවන් ද්‍රවයක. v2 සමානයි v1 වරා එක දන ගැමා θ කියන එක. ඊළඟට ඩෙල්ටා v සමානයි v1 වරා v1 ගැමා ඩෙල්ටා θ කියන එක. ඊළඟට ගැමා සමානයි v2 ඍණ v1 බෙදීම v1 වරා ඩෙල්ටා θ කියන එක. ද්‍රවයක් හැම විටම අපට බඳුනක පාවිච්චි කරන්න වෙනවා. ද්‍රවයක් සෑම විටම බඳුනක පාවිච්චි කරන්න වෙනවා. ද්‍රවය රත් කරනකොට වෙන්නේ බඳුනක් රත් වෙනවා. ඒතකොට බඳුනක් ප්‍රසාරණය වෙනවා. ඒතකොට බඳුන ප්‍රසාරණය වුණාම ද්‍රව මට්ටම ඉහළ ගියා නම් බඳුන ප්‍රසාරණය වුණාම වෙන්නේ ආපහු මට්ටම පහළ යනවා. සාමාන්‍ය ඝන ද්‍රවයකට වඩා ද්‍රවයක ප්‍රසාරණය වැඩි නිසා සාමාන්‍යයෙන් අපට ඉහළ යාමක් උත්සව වෙනවා.
එතකොට අපි මේ වැඩි වෙන පරිමාව ගත්තාම මේක දෝෂයිත වෙනවා. මේ නිසා අපි ද්‍රවයකට අර්ථ දක්වනවා සත්‍ය ප්‍රසාරතාව සහ දෘශ්‍ය ප්‍රසාරතාව. දෘශ්‍ය ප්‍රසාරතාව කියන්නේ යමක් දෘශ්‍ය සමාන වෙනවා දෘශ්‍ය ප්‍රසාරණය. අපි බඳුනේ ප්‍රසාරණය නොසලකා අපි අපිට පෙනෙන විදියට ප්‍රසාරණය ගත්තම එමගින් ගණනය කරන ප්‍රසාරණතාවට අපි කියනවා දෘශ්‍ය ප්‍රසාරණතාව කියලා. ඊළඟට අපි බඳුනේ ප්‍රසාරණය සලකලා නිවැරදි ප්‍රසාරණය අරගෙන ගණනය කළ ප්‍රසාරණතාව ඒකට අපි කියන්නේ සත්‍ය ප්‍රසාරණතාව කියලා. දැන් මේ විදිහට ගත්තාම ගැමා දෘශ්‍ය සමානයි දෘශ්‍ය ප්‍රසාරණයේ බෙදීම මුල් පරිමාව වැඩි කිරීම උත්සන්න වෙනස කියන්නේ. ගැමා සත්‍ය කියලා කියන්නේ සත්‍ය ප්‍රසාරණය තම නිරපේක්ෂ කියලා කියනවා. වෙන සාධකම කරන දාපවතින්නේ. සත්‍ය බෙදීම සත්‍ය ප්‍රසාරණයේ බෙදීම මුල් පරිමාව වැඩි කිරීම උත්සන්න වෙනස කියන්නේ. දෘශ්‍ය ප්‍රසාරතාව බඳුනේ ප්‍රසාරතාව මත රඳාපවතිනවා. කියන්නේ වීදුරු බඳුනක තියෙනවා එකක්, ලෝහණේ බඳුනක තියෙනවා තව එකක්, තව ලෝහයක බඳුනක තියෙනවා තව එකක්. දැන් මේකේ සත්‍ය ප්‍රසාරතාවයේ අඩංගු බඳුනේ ප්‍රසාරතාව මත රඳාපවතින්නේ නේ. ඒක ද්‍රවය මත විතරයි රඳාපවතින්නේ. ඒ අනුව ගත්තම අපි මේ වගේ බඳුනා සාමාන්‍ය වටාඩි ප්ලාස්ටිකුවකට අපි සිහින් නලයක් හයි කරනවා මේ විදිහට. මේ විදිහේ මොඩිය වහලා මේ හරියේ ඒ මට්ටම දක්වාම ද්‍රවය පුරවනවා. මේක දැන් අපි උණුසුම් ද්‍රව බඳුනක ගිල්ලුවොත් මේ විදිහට සිදුවන දේ තමයි එකවරම ද්‍රව මට්ටම B දක්වා පහළ යනවා. ඊට පස්සේ C දක්වා ඉහළ යනවා. ඉස්සල්ලාම මේ ද්‍රවයෙන් තාපය අරගෙන බඳුන තමයි ප්‍රසාරණය වෙන්නේ. බඳුනේ පරිමාව මේ විදිහට වැඩි වෙනවා. මේ වැඩි වෙන ඉඩ ගන්න ද්‍රව මට්ටම පහළ යනවා. ද්‍රවයේ රත් වෙනකොට ද්‍රවයේ ප්‍රසාරණය වැඩි. ද්‍රවයේ ප්‍රසාරණය වැඩි වෙනකොට වෙන්නේ වීදුරු වල ප්‍රසාරණයට වඩා ද්‍රවයක ප්‍රසාරණය වැඩි. ඒ නිසා මේ C දක්වා ඉහළ යනවා. මේ ටික තමයි අපි දෘශ්‍ය ප්‍රසාරණය කියලා කියන්නේ. අපි මේ මට්ටමේ තිබිලා ආරම්භ අවසාන මට්ටමයි ආරම්භක මට්ටමේ වෙනසින් එනවා දෘශ්‍ය ප්‍රසාරණය. මේ ටිකේ එනවා බඳුනේ ප්‍රසාරණය කියලා. මෙන්න මේ උස තමයි ඇත්තටම සත්‍ය ප්‍රසාරණය කියලා කියන්නේ. අපට ලියන්න ඇති සත්‍ය ප්‍රසාරණය සමාන වෙනවා දෘශ්‍ය ප්‍රසාරණයේ දාන බඳුනේ පරිමා ප්‍රසාරණය කියන්නේ. බඳුනේ පරිමා ප්‍රසාරණය මේක දිගටම වේදනාව අපි මුල් පරිමාවෙන් සහ මේක සම්පූර්ණයෙන් ද්‍රවයෙන් මිදලා තියෙනවා. දෘශ්‍ය ප්‍රසාරණයේ මුල් පරිමාව සහ උෂ්ණත්ව වේදති. දෘශ්‍ය ප්‍රසාරණයේ වේදනම මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වේදති. බඳුනේ ප්‍රසාරණයේ වේදනම මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වේදති. මේ කියන්නේ සත්‍ය ප්‍රසාරණයේ මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වේදතින් බෙදුවම අපි කියනවා ගැමා සත්‍ය කියලා. ඊළඟට දෘශ්‍ය ප්‍රසාරණයේ බෙදුවම මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වේදතින් ගැමා දෘශ්‍ය වෙනවා. බඳුනේ ප්‍රසාරණයේ බෙදුවම මුල් පරිමාව වැඩි කිරීම උෂ්ණත්ව වේදතින් බඳුනේ පරිමා ප්‍රසාරතාව කියන්නේ රේඛීය ප්‍රසාරතාවගේ 3 ගුණයක් කියන එක. මේ විදිහට අපිට
පුළුවන් ලියන්න ගැමා සත්‍ය සමානයි ගැමා දෘශ්‍ය ධන 3යි එල්පා. මොකද අපිට ලේසි දෘශ්‍ය ප්‍රසාරණය මරින් අපිට පේන විදියට ප්‍රසාරණයනේ. කිසියම් බඳුනක තිබ්බම එකෙන් දක්වන පරිමාව තමයි අපි ගන්න. එතකොට ඒක θ1 උත්සන්තයේදී එක පරිමාවක් දක්වනවා, θ2 උත්සන්තයේදී තව පරිමාවක් දක්වනවා. නමුත් θ1 ඉඳලා θ2ට යනකොට මොකද වෙන්නේ? බඳුනේ පරිමාව වැඩි වෙනවා. බඳුනේ පරිමාව වැඩි වුණාම වෙන්නේ නිවැරදි පරිමාව පෙන්눔 කරන්නේ නේ. අපි ගත්තම ප්‍රසාරතාවේ යෙදීම් ගත්තොත් ප්‍රසාරතාවේ යෙදීම් එකක් තමයි ප්‍රසාරතාවේ යෙදීම් ගත්තම එකක් තමයි වීදුරු මූඩියක් ගත්තම වීදුරු බෝතලයක වීදුරු මූඩියක් රත් වෙලා මේ හිර වෙලා තියෙනවා නම් අපි කට වටේට රත් කරනවා. කට වටේට රත් කළාම මොකද වෙන්නේ? කට ප්‍රසාරණය වෙනවා. දොර බුරුල් වෙනවා. හැබැයි දිගටම රත් කරොත් මොකද වෙන්නේ? දිගටම රත් කළාම ඉන්නේ මූඩියක් ප්‍රසාරණය වෙනවා. මූඩිය ප්‍රසාරණවාම වෙන්නේ ආයි නැවත තද වෙනවා. නිසා කට විතරයි රත් කරන්නේ කට වටේට දෙනවා. වාජනයක නයි ඉතින් එකම රත් කරක් ගමන්නේ. මොකද වීදුරු වල ප්‍රසාරණයට වඩා ලෝහ වල ප්‍රසාරණය ගොඩක් වැඩි. ඒ නිසා කට වැඩියෙන් ප්‍රසාරණය වෙනවා, මුඩිය අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. එහෙම වුණාම බුරුල් වෙනවා. ඊළඟට ලීරෝධ වලට ලෝහ පට්ටම් දානවා. මේක ලීරෝධය. මේකට පොට්ටක් අරය අඩු වෙන්න ලෝහ පට්ටම දානවා. මේක R2 නම් මේකේ අරය මේක R1 නම් අපි කරන්නේ මේක රත් කරනවා. රත් කරාම R2ට වඩා පොඩ්ඩක් වැඩියෙන් රත් කරලා ලීරෝධයට ඇතුල් කරනවා. ඇතුල් කළා විසිල් කළාම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මුල් තත්ත්වයටපත් වෙන්න ඉඩ දෙන්නේ. ඉඩ දෙන්නේ නැතුණාම එන්නේ හොඳට තද වෙලා පවතිනවා. එතකොට අපිට එන්නේ L2 සමානයි L1 වඩා එකදන ඇල්ෆා ටීටා එන්නේ මේකේ L2 සමානයි L1 වඩා R2. R2 සමානයි R1 වඩා එකදන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියන එකේ වැඩි කළ යුතු උත්සවය මේකෙන් එන්නේ. ඊළඟට අපිට තියෙන ගුවන් යානාවලට එන හයි කරනකොට මේ ඇනේ සිදුරේ ආරයට වඩා මේක R1 නම් ඇනේ ආරය කියන එක වැඩි ආරයක් ගන්නවා. මේක R2. R2 විතරයි R1. අපි කරන්නේ මෙන්න මේ R2 කියන මේක සිසිල් කරනවා. සිසිල් කළා R1ට සමාන කරනවා. L2 සමානයි L1 වරක් එකදන ඇල්ෆාටීට යදුවම මේකේ R2 සමාන වෙන්න R1 සමාන වෙන්න ඕනේ. R2 වරක් එකදන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියන්නේ. ඩෙල්ටා ටීටා කියන්නේ උත්සත්ය අඩු වේග කියන්නේ. උත්සත්ය අඩු කරන්න ඕනේ. උත්සත්ය අඩු කරගෙන ගියාම මේකේ ආරයටම සමාන නම් පස්සේ මේක වැඩි කරනවා. මේකේ ආරයට සමාන නම් පස්සේ ආපහු ගත්තාම මේක උණුසුම් කරනකොට වෙන්නේ මුල් තත්ත්වයටපත් වෙනවා. නමුත් මුල් තත්ත්වයටපත් වෙන්න මේ සිදුර ඉඩ දෙන්නේ නැහැ. නිසා හොඳට තද වෙලා පවතිනවා. ගුවන් යානය කියන එක විවිධ රටවල් වලනේ සංචාරය කරන්නේ. එක රටක උත්සාහයේ බිඳුවටත් වඩා අඩු වෙනවා. තව රටක උත්සාහයේ සෙන්ටිග්‍රේඩ් සාමාන්‍ය ගත්තම 40ක් විතර වෙනවා. ඉතින් මේ පරාසය තුල ඇන බුරුල් නොවේ පවතින්න ඕන. ඇන බුරුල් නොවේ පවතින්න ඕන. ඒ නිසා කරන්නේ මේ වගේ ඇන වල සාමාන්‍ය උත්සාහයේදී කියන්නේ හදන උත්සාහයේදී සිදුරේ ආරයට වඩා ඇනේ ආරය වැඩියට අරගෙන ඒක සාමාන්‍ය ද්‍රව නයිට්‍රජන් වල ගිල්වනවා. ද්‍රව නයිට්‍රජන් තියෙන්නේ 79 විතර. ද්‍රව නයිට්‍රජන් ගිල්වලා සිසිල් වුණාට පස්සේ එනේ හයි කරනවා. ඊළඟට අපි තව තියෙනවා පාලම් හදනකොට. පාලම ගත්තම දෙපැත්තට ඉඩ නොදුන්නොත් එන්නේ පුපුරා යනවා. ඒ නිසා කරන්නේ පාලමක මේ විදිහට
මේවා අතර හිඩසක් තියෙනවා. පාරම් මේවා අතර හිඩසක් තියෙනවා. එතකොට මේකට ප්‍රසාරණය වෙන්නේ ඉඩ තියෙනවා. අන්තිමේ පාරමට හයි කරන්නේ කෙලින්ම මේක මත මේ විදිහට අඳවලා තියෙනවා. අඳවලා තිබ්බම මේකේ එහාට මෙහාට විස්සන්න පුළුවන්. මේ අතර ඉඩසක් තියෙනවා නම් මේ ආකාරයේ මේකේ මේ අතර ඉඩසක් තියෙන නිසා ප්‍රසාරණය වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම තේල් පීලි ගත්තොත් තේල් පීලි ගත්තම තේල් පීලි හයි කරන්නේ මේ අතර ඉඩසක් ඇති වෙන පරිදි. නැත්නම් මේක ප්‍රසාරණය වෙනකොට මේකේ ලොකු බලයක් වෙනවා. මේකට ඉඩ නොලැබුණොත් විශාල බලයක් දුනම සාමාන්‍ය පීලි ඇද ගන්නවා වගේ කාර්යයක් වෙනවා. ඉතින් ඒ නිසා වෙන්නේ මේ පීලි දෙකක් අතර පරතරය යම් කිසි ආගයක ඉඩ තියලා තමයි කියන්නේ. ඊළඟට ඔය විදුලි රැහැන් අදිනකොට විදුලි රැහැන් වල සාමාන්‍යයෙන් කණු දෙකක් අතර දුරට වඩා ටිකක් වැඩි ආගයකට තමයි විදුලි රැහැන් පුරුල්ලට අදින්නේ. පුරුල්ලට තිබුණම වෙන්නේ ඒ රැහැන් මත ඇති කරන බලය අඩු වෙනවා. මොකද ඒක සංකෝචනය වුණොත් ඒකට ඉඩ ලැබෙන්න ඕන. ප්‍රසාරණයේදී ගැටුවක් නැහැ. නමුත් සංකෝචනයේට ඉඩ තියෙන්න ඕන. සංකෝචනය වුණොත් ඇදලා තිබ්බොත් වෙන්නේ සංකෝචනය වෙනකොට කුළුණු මත විශාල බලයක් එනවා. ඒ වුණාම කුළුණු කැඩී යන්න පුළුවන්. ඊළඟට තව එකක් තමයි ඔරලෝසු අවලම්බ වල ඇතිවන දෝෂ. සාමාන්‍ය ඔරලෝසුක අවලම්බය කියන එක හදන්නේ කාලය පාලනය කරන්න. දැන් මේකේ අවලම්බයේ දිගේ එල්නම් ආවර්ත කාලයේ T1 සමානයි 2π වර්ගමූල L1 බෙදීම G වෙනවා. උත්සාහයේ වැඩි වුණාම වෙන්නේ අවලම්බයේ දිග වැඩි වෙනවා. දිග වැඩි වුණාම ආවර්ත කාලය වැඩි වෙනවා. ආවර්ත කාලය වැඩි වුණාට මේක නිෂ්පාදනය කළ අවස්ථාවේ ආවර්ත කාලය තමයි නිතරම උණතේ දක්වන්නේ. එක දෝලනයක් සිදු කළාම නිශ්චිත කාලයක් මුහුණතේ දක්වන පරිදි යාන්ත්‍ර පද්ධතිය හදලා තියෙනවා. ඒතකොට මේකේ උත්සාහයේ වැඩි වෙලා දිග වැඩි වෙනවා ආවර්ත කාලය වැඩි වෙනවා. ආවර්ත කාලය වැඩි වුණාට ආරම්භක ආවර්ත කාලය මුහුණතේ දක්වන පරිදි තමයි මේක හදලා තියෙන්නේ. එතකොට වේලාව වැඩියෙන් ගියා ගත වීම කියන්නේ දෝලනයට ගත වන කාලය. නමුත් ඊට වඩා අඩු කාලයක් මුහුණතේ දක්වන්නේ. ඒ නිසා වෙන්නේ ඔරලෝසුව වේලාව අඩුවෙන් දක්වනවා. මේ විදිහටම උත්සාහයේ අඩු වුණාම දිග අඩු වෙනවා. L අඩු වුණාම T1 අඩු වෙනවා. T1 අඩු වුණාට මුහුණතේ දක්වන්නේ ආරම්භක ආවර්ත කාලය. ආරම්භක ආවර්ත කාලයේ දක්වන වේලාව වැඩියෙන් දක්වනවා. උත්සාහයේ වැඩි වුණාම ආවර්ත කාලය වැඩි වෙනවා. නමුත් වේලාව අඩුවෙන් දක්වන්නේ. උත්සාහයේ අඩු වුණාම ආවර්ත කාලය අඩු වෙනවා. නමුත් මුල් ආවර්ත කාලය දැක්වීම නිසා වේලාව වැඩියෙන් දක්වනවා. දැන් මේ විදිහේ ගත්තම ඉටලියේ තේකේ T2 සමානයි 2π වර්ගමූල L2 බෙදීම G කියලා. T2 සමානයි 2π වර්ගමූල L1 වරක් එකදන ඇල්ෆා තීටා බෙදීම G වෙනවා. ඉතින් මේ දෙක බෙදුවම T2 බෙදීම T1 සමාන වෙනවා එකදන ඇල්ෆා තීටා වල භාග වෙනි බලය. අපිට ඕන මෙහෙම ලියන්න ඇති x ඉතා කුඩා එක වුණොත් එකදන x වල a වෙනි බලය ආකර්ණය සමාන වෙනවා එකදන ax වලට. මේ ගණිතයේ දීපල ප්‍රසාරණයෙන් එන්නේ මේ විදිහට ගත හැකි. හැබැයි මේක එක නම් මේක එකට වඩා කුඩා වෙන්නේ. මේක 10 5ක් වගේ බලයක් අප්පයෙන්නේ තීටා එන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 8කින් උත්සාහ වෙනස් වෙන පරිසරයේ. ඒ නිසා මේක නිවැරදි. මේකෙන් එනවා T2 සමානයි T1 වරක් එකදන භාගයයි ඇල්ෆා තීටා කියලා. T2 සමාන වෙනවා T1 වරක් ධන භාගයයි T1 ඇල්ෆා තීටා. T2 ඍණ T1 සමානයි
භාගයයි T1 ඇල්ෆා තීටා වෙන්නේ. දැන් අපිට එනවා T1 කාලයකට දෝෂය වෙන්නේ භාගයයි T1 ඇල්ෆා තීටා. තත්පරයකට දෝෂය වෙන්නේ භාගයයි ඇල්ෆා තීටා. ඊළඟට දිනකට දෝෂය ගත්තම භාගයයි එක දිනකට. දිනකට ගත්තාම අපිට එන්නේ භාගයයි ඇල්ෆා තීටා වැඩි කිරීම මෙතන එනවා 80 අපිට ඉහත එකේ 84700යි කියලා. 84700 කියන්නේ අපිට දිනකට තත්පර ගන්න මෙතේ තත්පර ගන්න 84700 තත්පර 3600 වැඩි කරන්න 24 අපිට ඉන්නේ මේ අගේ එන්නේ. එතකොට මේකේ දිනකට සිදුවන දෝෂය හෝ තත්පරයකට සිදුවන දෝෂය අවලම්බී දිගමත රඳා පවතින්නේ. හැබැයි ග්‍රහුවේ රේඛීය ප්‍රසාරතාවම රඳා පවතින. දෝෂය අඩු කරන්න නම් රේඛීය ප්‍රසාරතාව ඇල්ෆා ඉතා අඩු ද්‍රව්‍යයකින් ලෝහය හදන්න අවලම්බය හදන්න. අවලම්බය හදන්න. ඊළඟට තියෙනවා උෂ්ණත්වය වෙනස් වීමේදී රේඛීය පරිමාණවල සිදුවන දෝෂ. අපි හිතමු ලෝහ මීටර උලක් කියලා. ලෝහ මීටර උලක් ගත්තාම ටීකා අනුසම්පේදී මේ දිග දක්වන නිෂ්පාදනය කරන. මෙතන 0.5 සෙන්ටිමීටර කියලා දක්වනවා. මෙතන 3 සෙන්ටිමීටර කියලා දක්වනවා. ඊට වඩා වැඩි උත්සන්තයකදී මේක භාවිතා කරන්න කිව්වොත් මේකේ දිග වැඩි වෙනවා. මේක ටීකා 2 විශාලයි ටීකා 1 නුවොත් මෙතන බිඳුව තියෙනවා. මෙතන 100 තියෙනවා. එතකොට 100 කියන එක දෙන්නේ ඊට වඩා අනුපාතයක්. එතකොට මේකේ ගත්තාම මේ පරිමාණ සලකුණු දෙකක් අතර පරතරය වැඩි වෙනවා. තෑම ලක්ෂ දෙකක් අතරම දුර වැඩි වීමෙන් තමයි මුළු දිග වැඩි වෙන්නේ. ඒ නිසා සෙන්ටිමීටර් සලකුණු දෙකක් අතර පරතරය වැඩි වෙනවා. කියවන පාඨාංකයට වඩා. උසස්තේ අඩු නම් වෙන්නේ මේ ආකාරයට බිඳුව නම් මෙතන 100 දෙනවා. එතකොට දැන් මෙතනදී වෙන්නේ අපි ගත්තම අපි මැනගත්තොත් දැන් 100 සෙන්ටිමීටර දිගක් මැනගත්තොත් මොකද වෙන්නේ? මේ දිග 100යි කියලා කිව්වට මේක 100ට වඩා වැඩි. අපි මැනගත් දිගට වඩා වැඩි දිගක් ලැබෙනවා. උස්සත්තේ අඩු වුණාම වෙන්නේ 100ක් මැනගත්තම 100ට වඩා අඩු දිගක් එන්නේ. උස්සත්තේ වැඩි වුණාම ඒ මීටර උලේ දිග වැඩි වෙනවා. සෙන්ටිමීටර සලකුණු දෙකක් අතර දුර වැඩි වුණාන් පස්සේ ඒ දුර ගත්තම අපිට වැඩි දිගක් දෙන්නේ. උස්සත්තේ අඩු වුණාම අඩු දිගක් දෙන්නේ. හැබැයි කිසියක් දන්නා දිගක් මැන බලන්න. දැන් මේ දිග 100ක් මේ මීටර උලේ දිග මේකෙන් මැනනා මොකක්ද දෙන්නේ? මෙන්න මෙතන ආගේ 100ට වඩා අඩු දිගක්. අපි ගත්තා මේකෙදී ඒ කියන්නේ කිසියම් දිගක් මැන බැලුවම උස්සත්තේ වැඩි වුණාන් පස්සේ අපට අඩු දිගක් එන්නේ. උස්සත්තේ අඩු වුණාම ඉන්නේ වැඩි දිගක් කියන එක. වැඩි දිගක් වෙන්නනවා. දැන් මේකේ ගත්තා මෙතන ආගේ 100ට වඩා අඩුයි. මේ දිග මැනලා බැලුවම අපට එන්නේ 100කට. මේ දිග මැනලා බැලුවම අපට එන්නේ මේ අගේ ගත්තම මෙතන අඩු අගයක් දෙන්නේ. කිසියම් දිගක් මැනලා ගත්තොත් අපට වැඩි දිගක් ලැබෙනවා. උස්සත්තේ වැඩි වෙනකොට අඩු වෙනකොට යම් කිසියම් දිගක් මැනලා බැලුවම ඒ සටහන් දිගට වඩා අඩු පාඨාංකයක් පෙන්වන්නේ. දැන් මේක අපිට සොයත ඇති සෙන්ටිමීටර එකක නව දිග L2 වුණා. L2 සමානයි L1 බරක් එක ධන ඇල්ෆා තීටා. L2 කියන එක 1 සෙන්ටිමීටර. ඊට කියන්නේ උත්සන්තය වැඩි වීම හෝ අඩු වීම කියන එක. එතකොට මේ වගේ ඒවා අපි ගත්තාම සෙන්ටිමීටර එකක් අපිට ලබා දුන් දිග L' නම්
අපට ලියන්න හැකි මේකෙන් මැනගත්තාම L dash වැඩි කිරීම 1 ධන ඇල්ෆා තීටා කියලා නිවැරදි දෙයක්. එතකොට මේකෙන් කිසියම් දිගක් මැනගත්තාම මේක තීටා කියන උත්සත්ය වැඩි ධනාංගයක් වෙනවා. ඒ වගේම මේ වටිනාකම ධන වෙනවා L1 L2 ට වඩා ගත්තම උදාගයක්. එතකොට ඒ සඳහා අපිට වැඩි අගයක් වෙනවා. උත්සත්ය අඩු වුණොත් මෙතන ඍණ වෙනවා. මෙතන ඍණ වුණාම අපි තියවාගත් පාඨාංකයේ මේ නිවැරදිද? හැබැයි කිසියම් දිගක් මැන බැලුවම වෙන්නේ පාඨාංකයේ හැටියට. කිසියම් දිගක් මැන බැලුවම පාඨාංකයේ හැටියට එන්නේ මේකෙන් අපිට දක්වා ඇති දිගේ එන්නම් 1 ධන ඇල්ෆා තීටා කියලා ගන්න. කිසියම් දිගක් මැනලා බැලුවොත් මැනගත්ත දිගේ එන්නම් අපට ලබා දෙන පාඨාංකය වෙන්නේ L බෙදීම 1 ධන ඇල්ෆා තීටා කියන්නේ. L බෙදීම 1 ධන ඇල්ෆා තීටා. අපි කිසියම් දිගක් මැනලා ගත්තොත් අපට ලබා දෙන පාඨාංකය L dash නම් L dash සමානයි L වරක් 1 ධන ඇල්ෆා තීටා වෙනවා. එතන මේ පාඨාංක එක අදහස් දෙකක් ඉන්නේ. අපි මීටර වලින් කිසියම් දිගක් මැනගත්තම ලැබෙන අගයයි අපි දන්නා දිගක් මැනලා බැලුවම ලැබෙන අගේ දිනස. අපි උත්සත්යේ වැඩි වුණාම කිසියම් දිගක් මැනලා ගත්තාම අපට වැඩිපුර දිගක් එනවා. උත්සත්යේ වැඩි වෙනකොට වැඩිපුර දිගක් එනවා. අඩු දාම අඩුවෙන් දුරක් එනවා. හැබැයි දන්නා දිගක් මැනලා බැලුවම අපට ලබා දෙන පාඨාංකයේ කියන එක නිවැරදි අගයට වඩා උත්සත්යේ වැඩි වෙනකොට අඩු අගයක් වෙනවා. අඩු වෙනකොට වැඩි අගයක් වෙනවා. ඊළඟට අපිට තියෙනවා දීලෝහ පටි කියන එක. දීලෝහ පටි කියන්නේ මෙන්න මේ වෙනස් වර්ගයේ ලෝහ වර්ග දෙකක් ගත්තම මේ ආකාරයෙන් මේක ඇල්ෆා 1 මේක ඇල්ෆා 2. අපි හිතමු ඇල්ෆා 2 කුඩායි ඇල්ෆා 1 කියලා. උත්සත්ය වැඩි වෙනකොට වෙන්නේ ප්‍රසාන්තාව වැඩි ලෝහය වැඩි ප්‍රසාරණය වෙනවා. නමුත් මේක එකමත් එක ලිස්සන්න බෑ. මේ දෙක වෙනස් ලෝහ වර්ග දෙක පටි දෙකක් අරගෙන ඒවා එකමත් එක බද්ධ කරලා තියෙනවා. බද්ධ කරාම මේක එකමත් එක ලිස්සන්න බෑ. ඒ නිසා වෙන්නේ ඊට වඩා මේක ඊට 2 උත්සත්යෙන් පයින් කරලා තියෙන්නේ ප්‍රසාන්තාව වැඩි ලෝහය පිටතට සිටිනසේ මේ විදියට වක්‍ර වෙනවා. theta 2 විශාලයි theta 1. හැබැයි theta 2 කුඩායි theta 1 වුණොත් වෙන්නේ ප්‍රසාන්තාව අඩු ලෝහය ගත්තම පිටතට සිටිනසේ වක්‍ර වෙනවා. මේ විදියට. මේක alpha 2 මේක alpha 1 මේක alpha 2 alpha 1 alpha 2 මේක alpha 1 ප්‍රසාරණයේ වැඩි එකේ සංකෝචනයත් වැඩි. සංකෝචනයත් වැඩි. මේක ගොඩාක් උස්සන්ත පාලකයක් ඇටියට යොදන ගොඩක් උපකරණ වල. පරිපතේ ගත්තම කඩන්න පුළුවන් පත් වෙලා નિયમિત උස්සන්තයකට ආවන් පස්සේ මේකේ පරිපතේ බිඳලා යන්න පුළුවන්. මොකද මේ හරියෙන් අපි විසුද්ධි ස්පර්ශයක් තිබ්බොත් මෙතනින් මේකට සම්බන්ධ කරලා මේ පැත්තෙන් මෙතනින් චලනයක දුරව සම්බන්ධ කරනවා. මෙතනින් ගත්තා මේක ලැබෙනකොට පරිපතේ කැඩෙනවා. එතකොට වැඩි උත්සාහ වේලසක් ගන්න මේක එහාට තල්ලු කරනවා. අඩු උත්සාහ වේලසක් ගන්න දැන් ඔය ඉදිරි ස්ටික් වල ගත්තාම උත්සාහ පාලකයේ කීට උදාන්නේ ප්‍රසාරණය. උත්සාහයේ කියත්තම එක්තරා අගයකට රොබ්බෙන් කරකවල කරන්නේ මෙන්න මේක එහාට ගෙන්නේ. ඕ මෙහාට ගන්න. එතකොට ඒක චලනය කළා පස්සේ විද්‍යුත් ස්පර්ශයේ පරිපතේ මේ පැත්තේ දෙනකොට කැඩෙනවා. කැඩුණාන් පස්සේ අපිට පුළුවන් එතකොට විදුලි සැපයුම අතර වෙනවා. ආපහු ගත්තම අත්සත්යේ නැවත
මුල් තත්ත්වයට අඩු වෙනකොට ආපහු පරිපථයේ සම්බන්ධ වෙලා මුල්ත ආපහු ඉදිරියේ සපයනවා. ඒකට නැවත රත් කරනවා. ඊළඟට රසදිය උත්පත්තමානය කියන එක. රසදිය උත්පත්තමානයක් ගත්තා මේ විදිහේ. රසදිය උත්පත්තමානයක් ගත්තම මේ ආකාරයට නම් මේකේ බල්බය තියෙන්නේ. එතකොට බල්බය ගත්තම අපි මුල් මට්ටමේ බිඳුවයි C මෙතන තියෙනවා නම් CIC මෙතන තියෙනවා නම් මේක මොකද වෙන්නේ? මේක තමයි ප්‍රසාරණය වන දිග. හැබැයි මේ දිග මේකෙන් දක්වන වෙන මේ දිග වැඩි කිරීම ආරක්කඩ වර්ගඵලය ප්‍රසාරණයට සමානයි. එතකොට ප්‍රසාරණය කියන එක සත්‍ය ප්‍රසාරණය නෙවෙයි. දැන් මේක පඳුරක තිබ්බම ඉස්සල්ලාම බල්බේ ප්‍රසාරණය වෙනවා. බල්බේ ප්‍රසාරණය වෙනකොට පොඩ්ඩක් පහළ බහිනවා. ඊට පස්සේ රසදිය ප්‍රසාරණය වෙනවා. වීදුරු වලට වඩා රසදිය ප්‍රසාරණය ගොඩක් වැඩි. වීදුරු වලට වඩා රසදිය ප්‍රසාරණය ගොඩක් වැඩි වුණාම මේක ඉහළ යනවා CIC දක්වා. සාමාන්‍ය ගත්තම මේ ඉහළ යාමට හේතුව වෙන්නේ වීදුරු ප්‍රසාරණය වෙනවා, රසදිය ප්‍රසාරණය වෙනවා. වීදුරු වලට වඩා රසදිය වල ප්‍රසාරණය වැඩි නිසා කේශිකය ඔස්සේ ඉහළ යනවා. එතකොට මෙන්න මේ බල්බයේ වැඩි වන පරිමාව අයත් කරගන්න රසදියේ කොටසක් වැය වෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් ඇත්තටම ගැමා දෘශ්‍ය ප්‍රසාරණතාවයයි මේකෙන් දක්වන්නේ. ගැමා දෘශ්‍ය සමාන වෙන්න ඕන HA කියලා ගනිමු. HA කියන්නේ හරස්කඩ වර්ගඵලය. අපි මේ KCK බීති ගන්න නිසා KCK හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්නවා. බෙදීම V0 වැඩි කිරීම θ කියන එකයි මෙතන θ උසකට වෙනස් වෙන්නේ. යමා දෘශ්‍ය සමානයි. මෙන්න මේ ටික වෙන්නේ පරිමාව වැඩි වෙනවා. මේ පරිමාව දෘශ්‍ය පරිමාව වැඩි වෙනවා. දෘශ්‍ය පරිමාව වැඩි වෙනවා. මේ බිඳුවයි ඊට පහළ පරිමාව V0 කියලා ගත්තොත් උස්සත්තේ වෙනස් වීම 100 කියලා ගත්තොත් ඔය 100 නෙමෙයි මෙතන එන්න ඕන θ උස්සත්තේකට LT කියලා මේක ගන්නමු. මේක ST කියලා ST A V0 යමා දෘශ්‍ය සමානයි ST බෙදීම කිරීම A බෙදීම V0 θ කියන එකයි රසදිය උත්පත්තමානයේ මූල ධර්ම. තවත් ගත්තම යමා දෘශ්‍ය සමාන වෙනවා යමා සත්‍ය ඍණ 3i පවර h θ ඍණ A බෙදීම V0 θ කියන එක. මේකේ නියතයේදී ST බෙදීම θ කියන්නේ සම්මේලීතාව. සමානයි යමා සත්‍ය ඍණ යමා ඍණ 3i බෙදීම වැඩි කිරීම V0 බෙදීම A කියන එක. ඒ වැඩිට අඩු කළාම වෙන්නේ මේ මුළු වටිනාකම වැඩි වෙනවා. ඒ කියන්නේ සම්මේලීතාව වැඩි වෙනවා. V0 වැඩි කළත් මේ කරට ඒ නියතෝ තියාගෙන V0 දෙගුණ කළාම සම්මේලීතාව දෙගුණ වෙනවා. ඒ V0 නියතෝ තියාගෙන ඒ භාගයක් කළාම සම්මේලීතාව දෙගුණ වෙනවා. තුගුණයක් කළාම සම්මේලීතාව තුنين එකක් කළාම සම්මේලීතාව තුගුණයක් වෙනවා. හැබැයි මේකෙදී V ඕනාට වඩා වැඩි කළොත් වෙන්නේ සම්මේලීතාව විතර වැඩි වෙනවා වගේම නිර්වද්‍යතාව අඩු වෙනවා. ශීඝ්‍රයෙන් වෙනස් වන උත්සත්ත බැලීමේදී දෝෂය වැඩි වෙනවා කියලා කියනවා. ඒ වගේම තව තියෙනවා මේ වගේ බල්බයක් ඇතුලේ සමහර අවස්ථාවලදී පරිමාණව තියාගන්න ඕන මේ සම්පූර්ණයෙන් පිරීලා මේ වගේ බල්බයක් ඇතුලේ ද්‍රවයක් පිරෙවුවා මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රවය ප්‍රසාරණය වෙනවා. බඳුන ප්‍රසාරණය වෙනවා. බඳුනේ ප්‍රසාරණය කියන එක ද්‍රවය ප්‍රසාරණයට වැඩි වුණොත් මේක පුරනවා. මේකද කරන්නේ මේක ඇතුළට දානවා අපි වෙන වස්තුවක් මේ විදිහට. එතකොට මේකේ ද්‍රවය අඩු කරලා තියෙනවා. ඒ වෙනුවට මේ ලෝහය වැඩි කරලා තියෙනවා. මේක ලෝහ වෙන්නේ මේක වීදුරු නම් මේකේ ප්‍රසාරතාවට වඩා මේක ප්‍රසාරතාව වැඩි වෙන්න ඕන. මේක ඇල්පවන් නම් මේක ඇල්පටු නම්
ද්‍රවයේ ප්‍රසාරතාවය ඇල්පත් නම් අපි ඇල්පත් 2 කියන එක ඇල්පත් ඊට වඩා අඩු වෙන්න ඕන. හැබැයි ඇල්ප 1ට වඩා වැඩි වෙන්න ඕන මේ විදිහට. එතකොට මුල් පරිමාව ගත්තාම මේකේ බල්බේ පරිමාව v වුණොත් ගත්තාම මේකේ පරිමාව v gas කියලා ගත්තොත් අපිට ලියන්න ඕන ඕනම උත්සන්තයකදී මේකේ ගත්තාම බල්බේ පරිමාව එතකොට ද්‍රවයේ පරිමාව ප්‍රසාරණය කියන්නේ v ඍණ v gas වෙනවා. මේ බල්බේ ප්‍රසාරණය සමාන වෙන්න ඕන බල්බේ ප්‍රසාරණය සමානයි ද්‍රවයේ ප්‍රසාරණය ධන වස්තුවේ ප්‍රසාරණය කියන්නේ. බල්බේ ප්‍රසාරණය කියන්නේ ගත්තම p වැඩි කිරීම alpha 1 වැඩි කිරීම 3i alpha 1 නේද 3i alpha 1 වැඩි කිරීම ඊළඟට උත්සන්තේ වෙනස් වීම කියන්නේ. ද්‍රවයේ ප්‍රසාරණය කියන්නේ v ඍණ v dash වෙන්න ඕන මේකේ ද්‍රවයේ ඉදිරි පරිමාව මේකේ ගැමා කියලා ගත්තොත් delta eta වෙන්න ඕන. ඊළඟට ලෝහයේ ප්‍රසාරණය කියන්නේ v dash වැඩි කිරීම alpha 3i alpha 2 වැඩි කිරීම මේකේ ගත්තම delta eta වෙන්න ඕන. ඕනෑම උත්සන්තයේදී බල්බේ පරිමාව සමාන වෙන්න ඕන ද්‍රවයේ පරිමාව ධන බඳුනේ පරිමාව වස්තුවේ පරිමාව. මේ විදිහට සම්බන්ධතාවයක් ගත්තම අපිට පුළුවන් කිසිම උත්සන්තයකදී මේක උපුරන්න නැතුව තියාගන්න. ජලයේ අනියම් ප්‍රසාරණය කිරීම. ජලයේ අනියම් ප්‍රසාරණය උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රවයක ගත්තම පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඝනත්වය අඩු වෙනවා. දැන් මේ විදිහට ගත්තම උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට වෙන්නේ පරිමාව අඩු වෙනවා ඝනත්වය වැඩි වෙන්න ඕන. නමුත් ජලයේ ඊට වඩා වෙනසක් තියෙනවා. ජලය ගත්තම සෙන්ටිග්‍රේඩ් බිඳුවේ උෂ්ණත්වය අඩු කරගෙන આવොත් සෙන්ටිග්‍රේඩ් අංශක 4 දක්වා පරිමාව කියන එක අඩු වෙනවා. හැබැයි සෙන්ටිග්‍රේඩ් අංශක 4ට වඩා අඩු වුණොත් වෙන්නේ නැවත පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක අපි හිතමු සෙන්ටිග්‍රේඩ් 50 ඉඳලා අඩු කරගෙන යනකොට පරිමාව අඩු වෙනවා ඝනත්වය වැඩි වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 4ට ආවන් පස්සේ 4න් පස්සේ තවත් අඩු කරොත් වෙන්නේ බිඳුව දක්වා අඩු කරනකොට නැවත පරිමාව වැඩි වෙනවා ඝනත්වය අඩු වෙනවා. සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී ජලය අයිස් බවට පත් වෙනවා. අයිස් බවට පත් වෙනකොට විශාල ලෙස පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩු වෙනවා. සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලයට වඩා බිඳුවේ අයිස් වල ඝනත්වය අඩු වෙනවා. මෙන්න මේකට කියනවා අපි ජලයේ අනියම් ප්‍රසාරණය කියලා. මේ ආකාරයට ගත්තම මේ පැත්තට උෂ්ණත්වය මේ පැත්තට පරිමාව. අපි ගත්තම ප්‍රස්ථාරයේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. මෙතන ගත්තම 4යි දී අපි ගත්තම පරිමාව අවම වෙනවා. මේක බිඳුවයි. ඊළඟට අයිස් ගත්තා මේ වගේ. මෙතන ජලය. එතකොට මෙතනදී ගත්තම බිඳුවයි ජලයට වඩා බිඳුවයි අයිස් වල
පරිමාව වැඩි වෙනවා. දැන් මේ පැත්තේ ඝනත්වය ගත්තොත් උෂ්ණත්වයත් එක්ක මේ පැත්තට අපි ගත්තොත් ඝනත්වය කියන එක මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. මෙන්න මෙතන 4යි C ඊළඟට මේකේ ජලය මේක අයිස් සමානයිස් කියන්නේ. මෙන්න මේකට තමයි ජලයේ අනියම් ප්‍රසාරණය කියලා කියන්නේ. මේ ආකාරයක හැසිරීම කියන්නේ. ඊළඟට අපි ගත්තම මේක හැබැයි ඉතා වැදගත් වෙනවා සීත ඍතුවේදී. සීත ඍතුවේදී ජලාශවල උෂ්ණත්වය අඩු වෙනකොට වෙන්නේ ඝනත්වය වැඩි වෙනවා. හැබැයි සෙන්ටිග්‍රේඩ් අංශක 4 දක්වා විතරයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක 4 දක්වා ඝනත්වය වැඩි වෙන නිසා මේවා පතුලට ගමන් කරනවා. හැබැයි සෙන්ටිග්‍රේඩ් අංශක 4ට වඩා අඩු වුණොත් වෙන්නේ අවසානයේ වෙන්නේ ජලයේ ඝන පරිමාව නැවත වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙනවා. ඒවා එතකොට ජල පෘෂ්ඨයේ බැරෙන්නේ. අවසානයේ සෙන්ටිග්‍රේඩ් බිඳුව උන හැටිය ජල පෘෂ්ඨයේ අයිස් මිදෙනවා. අයිස් මිදිලා ඊට පස්සේ ගත්තාම මේ ආකාරයට මෙතන ජලය සහ මේක අයිස් තට්ටුවක් හැදෙනවා. මේකේ තියෙන්නේ 0.0 සෙන්ටිග්‍රේඩ් අංශක. මෙතන තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 4. මේ අතර 0 ඉඳලා 4 දක්වා මේ පැත්තට යනකොට වැඩි වෙනවා. මේ පැත්තේ උෂ්ණත්වය මීට වඩා අඩු වෙන්න ඕන. මෙතන ගත්තාම පරිසරයට පිට කරන ඕනේ තාපය. පරිසරයට තාපය පිට කරන්න නම් මේ පෘෂ්ඨයේ උෂ්ණත්වය θ වුණොත් මේක θ නෝට් වුණොත් θ නෝට් කුඩා වෙන්න ඕන θට වඩා. දැන් මෙතනින් තාපයේ සන්නායනය අයිස්වල තාප සන්නායනතාව ගොඩක්ම අඩුයි. ඒ නිසා වෙන්නේ මේ ජලයේ තුලින් මේක සන්නායනය වීම ඉතා සෙමින් සිදු වෙනවා. ඒ නිසා වෙන්නේ මෙතනදී 0.c ජලය තියෙනවා. මෙතන 0.c අයිස් තියෙනවා. ඊළඟ මේ හරිය ගත්තාම තවත් උෂ්ණත්වය අඩු වෙනවා. මේකේ උදා වෙනවා බිඳුවට වඩා. ඊළඟ මෙතනදී සෙන්ටිග්‍රේඩ් අංශක 4 ජලය පවතිනවා. මේ නිසා වෙන්නේ මේකේ මේ උෂ්ණත්වයට උරුත්තු දෙන ජීවීන් මාළු වගේ සත්තු මේ ජලාශය තුළ මේකේ තුළ සීත ඍතුව අවසන් වන තුරු පැතිරලා පවතිනවා. දර පතුලේ උඩ පෘෂ්ඨයේ අයිස් මිදුණත් පතුලේ 4C ජලය පවතින නිසා වෙන්නේ මේ ජීවිත ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. නැත්නම් වෙන්නේ ඒ සීත ඍතුවේදී ඔක්කොම ජීවීන් මේ යනවා. මේක ජීවීන් මේ යන්නේ ජීවීන් ජලාශයේ ඇතුලේ. මේ ඊට වැදගත් වෙන්නේ ඒ වගේ කාර්යයන් සඳහා ඒකට හේතුව සාමාන්‍යයෙන් මේ වගේ මේ ජලාණුව මේක ඔක්සිජන් එකක් තියෙනවා. හයිඩ්‍රජන් මේ විදිහට තියෙනවා. මෙන්න මේ කෝණය වෙනස් වෙනවා. වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 4කට වඩා අඩු වෙනකොට වෙන්නේ මේ කෝණය වෙනස් වෙනවා. උඩ පරිමාව වැඩි වීමක් වෙන එක වෙන්නේ. සෙන්ටිග්‍රේඩ් අංශක 4කට වඩා වැඩි වුණාම වෙන්නේ මේවා දැලීසයක් ආකාරයට බැඳෙන්න ගන්නවා. දැන් මේ විදිහට තියෙන හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් දෙකයි ගත්තාම මේ ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් දෙකයි ගත්තාම මේකෙදි වෙන්නේ තව ඔක්සිජන් එකක් එක්ක මේ විදිහට අණු එකිනෙකට බැඳෙන්න ගන්නවා. එතකොට දැලීසයක් ආකාරයට බැඳුනම මෙන්න මේ ඉලක්ක ප්‍රමාණය වැඩි වීමක් මෙතන වෙන්නේ. ඒ කියන්නේ උගලන්ට එච්චර ඕන නැහැ. ජලයේ අනියම් ප්‍රසාරණය කියන්නේ කුමක්ද කියන කාරණය දැනගත්තම ඉතා වැදගත් වෙනවා. මේකේ තියෙන හෝප් උපකරණය කියලා උපකරණයක් එක්ක ඉතර සිලබස් එකේ කරන්නේ
නමුත් ඔයගොල්ලන්ට දැනගත්තා මිතා වැදගත් වෙනවා මේකේ සාමාන්‍ය ගත්තම මේ වගේ භාජනයක් මෙතන ජලය තියෙනවා මෙන්න මේක ඇතුළට යනවා හිමායන මිශ්‍රණයක් හිමායන මිශ්‍රණයක් කියන්නේ ලුණු වතුර මිශ්‍ර ඉස්තුනාමෙටින් තත්ත්වය මෙතන පින 14යි තියෙන්නේ මෙතන සාමාන්‍ය ජලය තියෙන්නේ මෙතනින් උත්සන්නමානයක් තියෙනවා වතුරේ තියෙන උත්සන්නමානය දැන් මේ ජලයේ තාපය ගන්නකොට මේ අයිස් මේ ජලයේ උෂ්ණත්වය අඩු වෙනවා ඝනත්වය වැඩි වෙනවා ඒවා ආරම්භයේදී වතුරට යනවා මේ විදිහට ගත්තාම මේක T1 නම් T2 නම් T1 ගේ පාට අංකය ආරම්භයේ සිටම නියතව තියෙනවා ටික වෙලාවක් T2 ගේ පාට අංකය ගත්තම ආරම්භයේ සිටම මේ විදිහට අඩු වෙලා 4යි නියතව T1 ගේ පාට අංකය ගත්තා මේ විදිහට අඩු වෙලා ගිහිල්ලා නියතව තියෙන ආරම්භයේදී ඊට පස්සේ මේ විදිහට මේක T2 මේක T1 අවසානයේ මෙතන අයිස් මිදෙනවා අයිස් මිදලා අවසානයේ ගත්තම සෙන්ටිග්‍රේඩ් බිඳුව දක්වා මෙතන අඩු වෙනවා මෙතන උෂ්ණත්වය 4ට ආරම්භයේ සිටම අඩු වෙලා 4යි ජලය පවතිනවා පතුල මේක තමයි සාමාන්‍ය වෙන්නේ කියන්නේ පෝප් උපකරණය කියලා මේ උපකරණය සිලබස් එකේ මුලට නෑ ඒකේ ප්‍රස්තාරයේම වැදගත් වෙන උපකරණය කියන එක මේකට කියන්නේ